समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्ग मुक्कदं ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස දාරහෙතනෝ තුම්හේ භික්ඛවේ මයා දේශිතානි පංචෝරම් භාගියානි සංයෝජනානීති වන්දනීය පූජනීය ගරුතර මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධාවන්ත කාරුණික ගුණවන්ත පින්වත්නි අද දවසේත් ජයමග රූපවාහිනී නාලිකාවේ සූත්‍ර ධර්ම විවරණ තුලින් පින්නතුන් හමු වෙන අවස්ථාව මේ සූත්‍ර ධර්ම විවරණ කියලා කියන්නේ නිවැරදිවම අපේ ජීවිතයේ ප්‍රතිපත්තිය තුල සකස් වෙන්නේ කොහොමද ඒ ප්‍රතිපත්තිය තුල සකස් වීමේදී අපි දැනගත යුතු දේවල් මොනවද එකතු කරගත යුතු දේවල් මොනවද කියලා සාකච්ඡා කරන බොහොම වැදගත් ගම්බීර දේශනා සහිත ධර්ම දේශනා මාලාවක්. මජ්ක්‍ධිම නිකායේ තමයි අපි මේ වෙනකොට මේ සූත්‍ර ධර්ම විවරණ සඳහා තෝරගෙන ධර්ම දේශනා සිදු කරමින් දිනෙන් දින ගෞරවනීය ස්වාමින් වහන්සේලා පිනතුන්ගේ ජීවිතයට ධර්මඥානය ඇති වෙන්නට කටයුතු කරන්නේ. අද දවසේ අපිට සාකච්ඡා කරන්න තියෙන්නේ මහා මාළුන්ක්‍ය සූත්‍රය. මහා මාළුන්ක්‍ය සූත්‍රය කියන්නේ මජ්ක්‍ධිම නිකායේ 64 වන සූත්‍ර දේශනාව. එතකොට මීට කලින් පින්නතුන් සූත්‍ර 63ක් ශ්‍රවණය කළා තියෙනවා, හදාරලා තියෙනවා. පින්වත්නි අපි මේ ජීවිතේම නිවන් දකින්නට මේ ජීවිතේම සසර දුකින් අත් මිදෙන්නට වරින් වර සංකල්ප ඇති කරගන්න ස්වභාවයක් තියෙනවා. ඒ කියන්නේ ජීවිතේ සමහර ගැටලු ඇති වෙනකොට අර්බුද ඇති වෙනකොට ජීවිතේ කායික හරි මානසික දුක් ප්‍රකට වෙනකොට බාහිර කෙනෙක්ගේ ජීවිතයක කායික මානසික දුක් දෝමනස්යන් දකිනකොට අතීතෝ අනාගත සසර දුක් දැනෙනකොට අපිට මේ ජීවිතේම නිවන් දකින්න අදහස් ඇති වෙනවා. කෙනෙකුට නිවන් දකින්න අදහස් කොච්චර ඇති වුණත් වැඩක් නැහැ. දවසේම ඇති වුණත් වැඩක් නැහැ. කෙනෙක්ගේ නිර්වාණය අරමුණු වෙන නිර්වාණයේ දර්ශනය වෙන විදියට හිත හදාගත්තේ නැත්තම් අපට නොපෙනෙන මේ විශ්වයේ තියෙන තාරකාවක් බලා ගන්න අවශ්‍යතාවයක් ඇති වුණොත් ඒ තාරකාව බලා ගන්න පුළුවන් විදියට අපි යම්කිසි උපකරණයක් සකස් කරනවා. ඒවට අපි කියනවා දුරේක්ෂ කියලා. දුර තියෙන දේවල් බලා ගන්න අපි එහෙම උපකරණ සකස් කරනවා. එහෙම උපකරණයක් සකස් කිරීමකින් තොරව අපිට ඒ දේ දැක ගන්න බෑ. ඒ උපකරණය සකස් කළොත් හැබැයි අපිට ඒක දැක ගන්න පුළුවන්. ඒ තියෙන දේ දැක ගන්න පුළුවන් ඒ උපකරණ සකස් කළොත්. අන්න ඒ වගේ තමයි නිර්වාණය කියන්නේ, නිර්වාණ ධාතුව, නිර්වාණ ධර්මය කියන්නේ සදාකාලික ධර්මතාවයක්. හැමදාටම තියෙන එකක්. හැබැයි අපේ හිතට ඒක දැర్శණය වෙන්නේ නැහැ. හිතට ඒක දැర్శණය වෙන්න නම්, හිතෙන් නිවන දකින්න නම්, හිතට නිවන අරමුණු වෙන්න නම් නිවන දැర్శණය වෙන විදියට හිත හදන්න ඕනේ. අර දුර තියෙන විශ්වයේ සමහර තාරකා දකින්ද අර උපකරණයක් සකස් කරනවා වගේ නිර්වාණයේ දැర్శණය වෙන විදියට මේ හිත කියන උපකරණය මොකද කරන්න ඕන? සකස් කරන්න ඕනේ. අන්න ඒ විදියට සකස් කරන්නේ නැතුව කොච්චර ප්‍රාර්ථනා කළත් කොච්චර අධිෂ්ඨාන ගත්තත් කොච්චර නිවන් දකින්න ඕනේ කියලා හිතුවත් ඒ නිර්වාණය නම් දැర్శණය වෙන්නෙම නැහැ. මේ සූත්‍ර දේශනාව තුළ තියෙන්නේ අන්නේ නිර්වාණය දැర్శණය වීමට කලයුත්ත කොහොමද කරන්න කියලා විග්‍රහ කිරීමක්. නිර්වාණය දැర్శණය වෙන්න නම් අපේ මනස හදන්න එපයි. අන්නේ මනස හදන්න, මනස හැදෙන්න, නිවන දකින විදියට
කලියුත්ත ගැන මේ සූත්‍ර දේශනාවේ හරිම ලස්සනට අඩංගු වෙලා තියෙනවා. හැබැයි ඒ දේ කතා කරන්න කලින් මේ කතාවට මේ සිද්ධියට මොකද්ද මුල්ුණේ කියලා අපි සූත්‍රයට අනුකූලව හොයලා බලන්න ඕනේ. ඇයි මෙහෙම දෙයක් බුදුරජාණන් වහන්සේ සාකච්ඡා කරන්නට හේතු වූතුන කාරණාව. එදා සම්මා සම්බුදු පියාණන් වහන්සේ වැඩ වාසය කළේ ජේතවනාරාමයේ. ජේතවනාරාමයේ ආනන්දයන් වහන්සේ ඒ වගේම භික්ෂුන් වහන්සේලා පිරිවරාගෙන ඉන්න වෙලාවක බුදුරජාණන් වහන්සේ විමසනවා ධාරේත නෝ තුම්හේ භික්කවේ මයා දේශිතානි පංචෝරම් භාග්‍යානි සංයෝජනානි. පින්වත් මහණෙනි ඔබලා මා විසින් දෙසූ පංච ඕරම් භාග්‍ය සංයෝජනේ දරවුද? දන්නේද කියලා විමසුවේ. පංච ඕරම් භාග්‍ය ධර්ම. කාමරාග, පටිග, සීලබ්බත පරාමාස, විචිකිච්ඡා, සක්කාය දෘෂ්ටිය. ඔය පහට කියනවා පංච ඕරම් භාගීය ධර්ම. ඇයි පංච ඕරම් භාගීය ධර්ම කියන්නේ? මේ පහම කාම ලෝකයේ ඇසුරු කරගෙන තියෙන දේවල් නිසා. සතර පාය, දිව්‍ය ලෝකයේ, මනුස්ස ලෝක ආදී මේ සතර පාය ඇසුරු කරගෙන තියෙන නිසා මේවට කියනවා පංච ඕරම් භාගීය ධර්ම කියලා. දැන් බුදුරජාණන් වහන්සේ ස්වාමීන් වහන්සේලාගෙන් විමසුවේ පින්වත් මහණෙනි පංච ඕරම් භාගීය ධර්ම දන්නවද? එතකොට මෙතන හිටියා මාළුන්ගේ පුත්ත කියන ස්වාමීන් වහන්සේ. මාළුන්ගේ පුත්ත කියන ගෞරවනීය ස්වාමීන් වහන්සේ මොකද සිද්ධ කළේ? එකපාරට නැගී සිටියා. නැගී ඉඳලා බුදු පියාණන් වහන්සේට සඳහන් කරන ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මම දන්නවා පංචෝරම් භාගීය ධර්ම. කාමරාග, පටිග, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස, සක්කාය දිට්ඨි. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ මාළුන්ක පුත්ත ස්වාමීන් වහන්සේට සඳහන් කරනවා මාළුන්ක පුත්ත ඔබ එක පාරටම ඔය විදියට පිළිතුරු දුන්නොත් මේ සමාජයේ ඉන්න සමහර අන්න ශාස්ත්‍රවරු හරි අන්න ශාස්ත්‍රවරුන්ගේ ශ්‍රාවකයෝ හරි ඔබට නින්දා මිශ්‍රිත උපහාස කරන්න පුළුවන්. කොහොමද නින්දා මිශ්‍රිත උපහාසයක් කරන්නේ? පංචෝරම් භාගීය ධර්ම මේ දිව්‍ය ලෝක, මනුෂ්‍ය ලෝක, සතරපාදී ආදිය ඇසුරු කරගෙන තියෙනවනම් උඩුබැලි අතට ඉන්න දරුවටත් ඒ පංචෝරම් භාගීය ධර්ම තියෙනවද කියලා නින්දා මිශ්‍රිත උපහාසයක් කරන්න පුළුවන්. අන්න ශාසනිකයන්ට, ශාසනික ශාස්ත්‍රවරුන්ට සහ අනුගාමිකයන්ට නින්දා සහගත උපහාසයක් කරන්න පුළුවන්. පංචෝරම් භාගීය ධර්ම කාම ලෝකයේ තියෙන දේවල් නම් උඩුබැලි අතර ඉන්න දරුවට ඒව තියෙනවද කියලා. පින්නදී ඇත්තටම උඩුබැලි අතර ඉන්න දරුවන්ට පංචෝරම් භාගීය ධර්ම තියෙනවද? නැහැ. හැබැයි පංච ඕරම් භාගීය ධර්ම තියෙන්නේ අනුසය වශයෙන්. අපි ඔක හොඳට තේරුම් ගන්න ඕන කාරණාවක්. මොකද්ද මේ අනුසය කියලා කියන්නේ? අපිට ශරීරයක් තියෙනවා. දැන් මේ ශරීරයේ අපි හිතමු ඊටමත් නිරෝගී වෙන්න වෙලාවක් කියලා. අපිට හෙම්බිරිසාවක්වත් උණක්වත් කිසිම රෝගයක් නැහැ. ඒතර නිරෝගී ශරීරයක් අපිට දැන් තියෙන්නේ. අපිට දැන් නිරෝගී ශරීරයක් තිබ්බට අපිට හෙම්බිරිසාව හැදෙන ස්වභාවයේ ශරීරයක්ද නැද්ද තියෙන්නේ? අපිට උණ හැදෙන ස්වභාවයේ ශරීරයක්ද නැද්ද තියෙන්නේ? එහෙම ශරීරයක් තියෙන්නේ. දැන් නැහැ. නමුත් හෙම්බිරිසාව හෝ උණ හේතු ලද කල්හි හටගන්න පුළුවන් ස්වභාවයේ ශරීරයක් දැන් තියෙන්නේ. උඩුබැලිය අතර උපදින දරුවෝ ඉන්නවා. ඒ දරුවෝ ඉපදෙනකොටම කටේ දත් තියෙනවද? කටේ දත් නැහැ. විදුරු මස් දෙක විතරයි. හැබැයි හේතු ලද කල්හි ඒ විදුරු මස් ඇසුරු කරගෙන දත් එන ස්වභාවයක් තියෙනවද නැද්ද? දත් එන ස්වභාවයක් තියෙනවා. දැන් නැහැ. හැබැයි හේතු ලද කල්හි කාලය ගෑවීමෙන් අවස්ථානුකූලව ඒ දරුවන්ගේ විදුරු මස් ඇසුරු කරගෙන දත් උපදින ස්වභාවයක් තියෙනවා. අන්න ඒ වගේ තමයි උඩුබැලිය අතර යම්කිසි දරුවෙක් ඉන්නවා නම් ඒ දරුවගේ හිතේ කාමරාගය නැහැ. හැබැයි කාමරාගය හටගන්න පුළුවන් ස්වභාවයේ හිතක් හේතු ලද කල්හි. දැන් උදාහරණයක් ගත්තොත් එහෙම දැන් රාගය වගේ අකුසලයක් ගමු. දැන් අවුරුදු 4 දරුවෙකුට රාගයම සාමාන්‍යයෙන් තියෙනවද?
ස්ත්‍රීන් ගැන පිරිමි දරුවෙක් ඉන්නවා කියමු අවුරුදු 3 4. අවුරුදු 3 4 දරුවට ස්ත්‍රීන් ගැන රාග හිත් උපදිනවද? නෑ. අවුරුදු 3 4 දුවණියකට පුරුෂයන් ගැන රාගය උපදිනවද? නෑ. හැබැයි අවුරුදු 12 13 14 15 16 වගේ වයස් මට්ටමේදී මොකද වෙන්නේ? ඔන්න ප්‍රතිවිරුද්ධ පාර්ශවය ගැන රාග උපදින පටන් ගන්නවා. එහෙනම් මෙයාගේ හිත ළමා කාලයේදී රාගය ඇසුරු නොකලට රාගය උපදින පුළුවන් ස්වභාවයේ හිතක් තමයි මේ පුංචි දරුවට තිබිලා තියෙන්නේ. අන්න ඒකට කියනවා අනුසය කියලා. ගිනි කූර තියෙන ගිනි පෙට්ටිය තියෙනවා. ගිනි කූරෙත් ගින්දර නැහැ, ගිනි පෙට්ටියෙත් ගින්දර නැහැ. හැබැයි මේ දෙක හැප්පුණොත් හැප්පීම ස්පර්ශය තුළ මොකද වෙන්නේ? ගින්න හටගන්න ස්වභාවය තියෙනවා. අන්න බලන්න. ඒ වගේ අපේ හිතෙත් ළමා කාලේ කාමරාගේ නැහැ. ඇත්තටම නැහැ. ඒක හිත ඇතුලේ හැංගිලාවත් නැහැ. ඒක හිත ඇතුලේ හැංගිලාවත් නැහැ රාගය. හැබැයි හේතු ලද කලි රාගය හටගන්න ස්වභාවයක් තියෙනවා. මේ වෙලාවේ ශරීරයේ හෙම්බිරිසාව නැහැ. හැබැයි හෙම්බිරිසාව නැති කෙනෙකුට හෙට දවසේ හෙම්බිරිසාව හැදෙන්න පුළුවන් ස්වභාවයක් තියෙනවා. අන්න ඒ වගේ. කිරි දරුවෙකුට පුංචි දරුවෙකුට දත් නැති වෙන්න පුළුවන්. හැබැයි අනාගතේ දත් හටගන්න ස්වභාවය විදුරු මහක්කේ දරුවට තියෙන්නේ. මුවක් තියෙන්නේ. අන්න ඒ වගේ බලන්න බුදුරජාණන් වහන්සේ මේ තර්කයේ බෙදෙන හැටි දැන් අන්‍ය ශ්‍රාවකෙක් එහෙම නින්දාවෙන් උපහාස කළොත් මේ මාළුන්ක පුත් හාමුදුරුවන්ට ඔබ වහන්සේ කියනවා මේ කාම ලෝකයේ හැසිරෙන අයට පංචෝරම් භාගයේ ධර්ම තියෙනවා කියලා. ඒ වුණාට උඩු බැලිය අතරින් දරුවට කාමරාගේ නැහැ කියලා චෝදනා කළොත් එතකොට ඒ චෝදනාව ඛණ්ඩනය කරන්න පුළුවන් කොහොමද? කාමරාගේ මේ වෙලාවේ නැහැ. නමුත් කාමරාග අනුසේ තියෙනවා. ඒ කාමරාගේ හට ගන්න පුළුවන් ස්වභාවයේ හිතක් තියෙන්නේ. දැන් සෝතාපන්න ශ්‍රාවකයට පින්නත්නි තිට්ඨානුසේ තියේද? ඒ කියන්නේ සෝතාපන්න ශ්‍රාවකයාට සක්කාය දෘෂ්ටිය හට ගන්න පුළුවන් ස්වභාවයේ හිතද තියෙන්නේ? නෑ. එයා සක්කාය දෘෂ්ටි අනුසයත් ප්‍රහාණය කළා. කියන්නේ දිට්ඨානුසය කියන්නේ දිට්ඨානුසය ප්‍රහාණය. ඒ කියන්නේ නැවත යාට කවදාවත් ඒ වැරදි දෘෂ්ටි උපදින ස්වභාවයේ හිතක්වත් නෙවෙයි තියෙන්නේ. ඒ වැරදි දෘෂ්ටි උපදින ස්වභාවයවත් නැහැ හිතේ. අපි ගමු දැන් උඩුබැලිය අතරින් දරුවෙක් අරගෙන බලමු දැන් ඒ දරුවට විචිකිච්ඡාව නැද්ද? ඇත්තටම විචිකිච්ඡාව නැහැ. විචිකිච්ඡාව කියන්නේ මොකද්ද පින්නත්? එකක් තමයි සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ සම්මා සම්බුද්ධාදී ගුණ ගැන තියෙන සැකය. ධර්මයේ ගුණ ගැන තියෙන සැකය. මහා සංඝරත්නයේ ගුණ ගැන තියෙන සැකය. ප්‍රතිපත්තිය ගැන තියෙන සැකය. අතීත භවයක් තිබ්බද කියලා සැකයි. අනාගත භවයක් තියෙනවද කියලා සැකයි. අතීත අනාගත භව දෙක ගැනම සැකයි. පටිච්චසමුපාදය ගැන සැකයි. ඕකට කියනවා බුද්ධ ආදී අටතැන් ගැන සැකය කියලා. දැන් උඩුබැලිය අතරින් දරුවට ඔය සැකේ තියෙනවද? ඔය සැකේ තියා බුදුන් වහන්සේ ගැනවත් අහලා නැහැ. ධර්මයේ ගැනවත් අහලා නැහැ. අහලවත් නැද්ද ගැන සැකයක් ඇති වෙන්නේ කොහොමද? පරිසම්පාදය ගැනවත් අහලා නැහැ. ඉතින් කොහොමද සැකයක් ඇති වෙන්නේ? හැබැයි අනාගතයේ සැක හට ගන්න පුළුවන් ස්වභාවයේ හිතක් තියෙන්නේ. විචිකිච්ඡානුසය තියෙනවා. ඊළඟට අපි හිතමු දැන් උඩුබැලිය අතර ඉන්න දරුවෙකුට සීලබ්බත පරාමාසය තියෙද? සීලබ්බත පරාමාසය කියන්නේ මොකද්ද? විමුක්තිය හෙවත් නිර්වාණය සාක්ෂාත් කිරීම පිණිස වැරදි සිල්, වැරදි වෘත පරාමර්ශනය කිරීම. වැරදි සිල්, වැරදි වෘත පරාමර්ශනය හෙවත් ඒව ඇසුරු කිරීම. සීලබ්බත පරාමාස. නිවන් දකින්න හේතු වෙනවා කියලා බුද්ධ කාලේ සමහර අය එළුව වගේ හිටියා, හරක් වගේ හිටියා, සුනකය වගේ හිටියා. ඒවට කියන වෘත කියලා. ඒව ගැන උඩුබැලිය අතරින් දරුවෙක් අහලවත් නැහැ. ඉතින් ඒව සමාදම් වීමක් කොහොමද වෙන්නේ? ඊළඟට නිර්වාණය සාක්ෂාත් වෙන්නට හේතු වෙනවා කියලා වැරදි සිල්වල පිළිහිටලා හිටියොත් ඒකටත් කියන්නේ සීලබ්බත පරාමාස කියලා. එතකොට එවැනි වැරදි සිල් ගැන අහලවත් වෙන දුර්බලිය අතරින් දරුවෙක් අහලවත් නැහැ. හැබැයි අහලවත් නැතුණාට අනාගතේ ඇහෙද්දි එවැනි දේවල් සමාදම් වෙන්න පුළුවන්, එවැනි දේවල් ස්පර්ශ කරන්න පුළුවන් හිතක් තියෙනවා. අන්න ඒකට කියනවා අනුශේෂ භාවය කියලා. ඊළඟ උඩුබැලිය අතර ඉන්න දරුවෙකුට අරයට ගහන්න ඕන, මෙයාට ගහන්න ඕන, අරය කපන්න ඕන, මෙයා කපන්න ඕන කියලා වෛරී හිත් උපදිනවද? නෑ. ව්‍යාපාදේ නෑ. හැබැයි අනාගතේ තරහ හට ගන්න ස්වභාවයේ හිතක් එවත් පටිඝානුසය ඒ හිතේ තියෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අන්නේ විදියට
පිටස්තර ශ්‍රාවකයෙක් එහෙම නැත්නම් පිටස්තර ශාස්ත්‍රුන් වහන්සේ නමක් පරිබ්‍රාජකයෙක් චෝදනාවක් කළොත් පංචවරාභාගීය ධර්ම මේ කාම ලෝකේ ආශ්‍රය කරනවා. හැබැයි ඒ වුණාට උඩුබැලිය අතර ඉන්න දරුවට නෑ නේ කියලා. එතකොට කොහොමද ඒ ඛණ්ඩනය කරන්නේ? එක අනුසය පිළිබඳව සිහිපත් කිරීමෙන්. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ පංච ඕරම්භාගීය ධර්ම ප්‍රහාණය පිළිබඳව. දැන් අපිට නැති ලොකු ප්‍රශ්නයක් නේ ඔක. පංච ඕරම්භාගීය ධර්ම අපිට ප්‍රහාණය කරගන්න ඕනේ. සැනසෙල්ලක් ලබන්න නම් අඩුම ගානේ සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන සංයෝජන ධර්ම හේවත් සසරේ බැඳ තබන කෙලෙස් ධර්ම තුන අපි ප්‍රහාණය කරගන්න ඕනේ. අඩුම ගානේ හතර පායෙන්වත් ගැලවෙන්න. බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා මේක මාර්ගයේ දන්නේ නැති කෙනාට ජය ලබන්න බෑ. සංයෝජන ප්‍රහාණය කියන ජය ලබන්න බෑ මාර්ගයේ දන්නේ නැති කෙනාට. ඒක හරියට මෙන්න මේ වගේ කියනවා. සැඩපහරක් තියෙනවා. මේ සැඩපහරට සාමාන්‍යයෙන් සැඩපහරේ ඉවුරකට කවුඩෙකුට ගියත් සැඩපහරේ වතුර ටිකක් බොන්න පුළුවන් සැඩපහරක්. ඒ කියන්නේ කවුඩෙකුට කපුටෙකුට උනත් හොටේ දාලා වතුර ගන්න පුළුවන් සැඩපහරක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ විමසනවා පින්වත් මහණෙනි මේ සැඩපහර ළඟට එනවා ශරීරයේ දුබල වෙච්ච අපි හිතුව මන්ද පෝෂණය හැදිච්ච කෙනෙක් කියලා. මන්ද පෝෂණය හැදිච්ච යම්කිසි පුරුෂයෙකුට පුළුවන්ද මේ සැඩපහරෙන් එතර වෙන්න? එයාට බෑ. හැබැයි යම්කිසි බලවත් ශක්තිමත් පුරුෂයෙක් ආවොත් හොඳ ශක්ති සම්පන්න පුරුෂයෙක් ආවොත් අන්න එයාට පුළුවන් මේ සැඩපහර එතර වෙන්න. අන්න ඒ වගේ බුදුරජාණන් වහන්සේ සඳහන් කරන මේ සංයෝජන ධර්ම ප්‍රහාණය කරන්න නම් එයා ශ්‍රුතවත් ශ්‍රාවකයෙක් වෙන්න ඕනේ. එයා මේ සංයෝජන ප්‍රහාණය පිළිබඳව මනාව දැනගන්න ඕනේ. මනාව දැනගත්තොත් තමයි මේ සංසාරයේ කියන සැඩපහර පැන ගන්න පුළුවන්. ඇත්තට මේ සූත්‍ර ධර්ම විවරණ දේශනා හොඳට ශ්‍රවණය කළොත් අපේ පිනතුන්ට මේ සැඩපහරෙන් පැන ගන්න ලොකු ධම් ඥානයක් ඇති කරගන්න පුළුවන්. මොකද ධර්මඥානය කියන එක අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ. දැන් උදාහරණයක් විදියට අපි හිතමු දැන් වෛද්‍යවරයෙක් ඉන්නවා. මේ වෛද්‍යවරයා ළඟට අපි ලෙඩක් හැදිලා රෝගයක් හැදිලා අපි වෛද්‍යවරයා ළඟට යනවා. ඒ වෛද්‍යවරයා ළඟට ගියාට පස්සේ ඒ වෛද්‍යවරයා බෙහෙත් ගොඩක් දුන්න කියන්නකෝ. බෙහෙත් ගොඩක් දුන්නා. හැබැයි මේ බෙහෙත් උදේට බොන්න ඕනද, දවල්ට බොන්න ඕනද, රැයට බොන්න ඕනද, කීය ගානේ බොන්න ඕනද, පාවිච්චි කරන්න ඕනද මේ කිසිම විස්තරයක් නැහැ. ඉතින් බෙහෙත් ගොඩක් ලැබුණා. දැන් අරයට ඒ බෙහෙත් වලින් සුවයකට යන්න පුළුවන්ද? බෑ. ඇයි? මාත්‍රාව ඊළඟට ගත යුතු වාර ගාන මේ කිසිම දෙයක් ගැන අවබෝධයක් නැහැ. අන්න ඒ වගේ තමයි සූත්‍ර ධර්ම, අභිධර්ම ඊළඟ විනය හෝ වේවා මේ ත්‍රිපිටක ධර්මය අතීතේ ඉඳලාම සංඝයා වහන්සේලා මේක ආරක්ෂා කරගෙන වර්තමානයට අවිලා තියෙනවා. එතකොට මෙන්න මේ ත්‍රිපිටක ධර්මයේ තමයි අපට ලැබිච්ච ඖෂධය. එතකොට අන්නේ ඖෂධේ අපි හරියටම දැනගන්න ඕනේ කොහොමද භාවිතා කරන්න කියලා. ධම්මෝසද සමන්නත්ති කියන විදිහට මේ ධර්මය හා සමාන ඔසුවක් නැහැ. මොකද සංසාරික රෝග විදිහට සලකන මේ සක්කාය දිට්ඨිය ආදී පවා ප්‍රහාණය වෙන්නේ මේ උතුම් ධර්මයේ තුලින්. එතකොට ඒ ධර්මය කියන්නේ අපට ලැබිච්ච ඖෂධය නම් වෛද්‍යවරයා කියන බුදු පියාණන් වහන්සේගෙන් අනේ ඖෂධය භාවිතා කළ යුතු ආකාරය අපි දැනගත්තේ නැත්නම් අපිට මේ සැඩපහරින් පැන ගන්න බෑ. එහෙනම් මේ සූත්‍රය තුල සඳහන් කරලා තියෙනවා කොහොමද යම් කිසි කෙනෙකුට සක්කාය දෘෂ්ටිය තියෙනවා නම් විචිකිච්ඡාව තියෙනවා නම් සීලබ්බත පරාමාසය තියෙනවා නම් ඊළඟට කාමරාග තියෙනවා නම් පටික තියෙනවා නම් මෙන්න මේවා ප්‍රහාණය කරන්නේ කොහොමද කියලා මේ සූත්‍ර දේශනාවේ බුදුරජාණන් වහන්සේ ඊළඟට දේශනා කරනවා. බලන්න බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා ඉදානන්ද බික්ඛු උපදි විවේකා. මේ ශාසනයේ ඉන්න භික්ෂුවක් ආනන්ද කාමයන් කියන උපද්‍රව. ඒ කියන්නේ මේ කාම වස්තු කියන්නේ මහා උපද්‍රවයක්. මේ කාම වස්තු කියන උපද්‍රවයන්ගෙන් අපි මේ විවේකයක් ලබන්න ඕනේ. ඉස්සෙල්ලාම දැන් මේ අර සැඩපහර ඉක්මවා යන්න නම් අර දුබල පුරුෂයාට බෑනේ ශක්තිමත් පුරුෂයෙක් වෙන්න එපායි.
අන්න ඒ වගේ මේ සංයෝජන ධර්ම කියන සැඩපහර පැනගන්න නම් ඉස්සෙල්ලාම තියෙන්න ඕන සුදුසුකමක් තමයි උපදි විවේකය. මේ රූපකාම, ශබ්දකාම, ගන්ධකාම, රසකාම, පහසකාම කියන පංචකාම කියන්නේ තනිකරම උපද්‍රවයක්. ඒ උපද්‍රවයක් වෙන්නේ සක්කාය දෘෂ්ටිය ප්‍රහාණයට, විචිකිච්ඡාව ප්‍රහාණයට, සීලබ්බත පරාමාස ප්‍රහාණයට. දැන් ඔය සූත්‍රයක් තියෙනවා යවකලාප සූත්‍රය. ඒ සූත්‍රය සඳහන් කරනවා මේ සක්කාය දෘෂ්ටිය කියන එක මොනතරම් මේ බලවත් මේ අකුසලයක්ද කියලා. උපමාවකින් සඳහන් කරනවා පින්වත්නි, ඔන්න මේ සුර අසුර යුද්ධය තිබ්බා. සුරයන් කියන්නේ දෙවිවරු, අසුරයන් කියන්නේ අර වේපචිත්ති නායකත්වයක් ගත්ත ඒ දිව්‍ය නොවන පිරිස. සුර කියන්නේ දෙවිවරු, ඊළඟ වේපචිත්ති ඇතුළු අනිත් කණ්ඩායම අසුර පිරිස. මේ දෙගොල්ල අතර ප්‍රශ්න ඇති වෙනවා. දෙගොල්ල අතර ප්‍රශ්න ඇති වුණාට පස්සේ මොකද කරන්නේ? දෙගොල්ලා යුද්ධ කරන්න පටන් ගන්නවා. යුද්ධ කරාට පස්සේ සුර කියන දෙවිවරු මොකද කරන්නේ? වේපචිත්ති අල්ල ගන්නවා. අල්ලගෙන පස් තැනකින් බඳිනවා. පස් තැනකින් බැඳගෙන මොකද කරන්නේ? සක් දෙවිදු ළඟට අරගෙන එනවා. සක් දෙවිදු ළඟට අරගෙන ආවට පස්සේ මෙන්න මෙහෙම දෙයක් වෙනවා. දැන් වේපචිත්ති පින්නත්නි පස් තැනකින් බැඳෙන්නේ මෙන්න මේ කාරණාව මත. වේපචිත්ති අසුරේන්ද්‍රයා හිතනවා දෙවිවරු අධාර්මිකයි. දෙවිවරු කියන අධාර්මික කොට්ටාසයක්. අපි ධාර්මිකයි. අන්නේ වැරදි සංකල්පය ඇති වෙනකොටම මෙයා පස් තැනකින් ගැට ගැහෙනවා. ඒ කියන්නේ එයා මහා දුකකටපත් වෙනවනේ කියන්නේ. දෙවියෝ අධාර්මිකයි, අපි ධාර්මිකයි කියලා වැරදි සංකල්ප ඇති කරගත්ත ගමන් මෙයා පස් තැනකින් ගැට ගැහෙනවා. හිර වෙනවා. බන්ධනගත වෙනවා. මෙයා හිතුවොත් දෙවියෝ ධාර්මිකයි, අපි අධාර්මිකයි කියලා පවතින ඇත්ත හිතුවොත් මොකද වෙන්නේ? එක පාට ගැට පහ ලිහිලා මෙයා නිදහස් වෙනවා. සක්කාය දෘෂ්ටියත් ඒ වගේ. යම් කිසි කෙනෙකුගේ ජීවිතේ සක්කාය දෘෂ්ටිය තියෙනවා කියන්නේ මේ නාම රූප නැත්තම් මේ සංස්කාර, මේ පංචස්කන්ධ ධර්මාදිය මම මගේ වශයෙන් ආත්මීය කොට ගන්න ගතියක් තියෙනවා නම් ඒක අර වේපචිත්ති බන්ධනයට අහු වෙනවා වගේ. ඒ ආත්ම දෘෂ්ටියට හසුවීම කියන එක පෘථග්ජන සත්වයේ හරියට වේපචිත්ති අර පස් තැනකින් ගැට ගැහුණා වගේ. ඒක ලොකු දුකක්. ඒ සංස්කාර ධර්ම මම මගේ කර ගැනීම තුළින් අපට හිතා ගන්න බැරි, අපට අරමුණු කර ගන්න බැරි විශාල දුක්ඛ ස්කන්ධයක් සකස් වෙනවා. ඒක වේපචිත්ති පස් තැනකින් බන්ධනයට අහුණා වගේ. ඒක නිසා ගොඩාක් පාපයන් සිද්ධ වෙනවා. දුක් විපාක ලැබෙන ක්‍රියාකාරකම් සිද්ධ වෙනවා. ඇහැ මගේ, කන මගේ, නාසය මගේ, දිව මගේ, කය මගේ, හිත මගේ කියලා මේ ආත්මයක් නැති මේ ජීවිතේ ආත්ම කොට ගැනීම තුළ සක්කාය දෘෂ්ටියට අනුගතව මේ දිහා බැලීම තුළ පුදුමාකාර දුක දෝමනස්යන් වගේක් ලැබෙනවා. හැබැයි යම් කිසි මොහොතක නිවැරදි මාර්ගයක් තුලින් සක්කාය දෘෂ්ටිය ප්‍රහාණය වුණොත් මොකද වෙන්නේ? හරියට වේපචිත්තිගේ බන්ධන ටික ගැලවුණා වගේ මහා නිදහසක්. යම් කිසි කෙනෙක් විදර්ශනාව තුළින් මේ පංචස්කන්ධ ධර්මයේ ආත්මයක් නැත කියන සංකල්පය තදංග වශයෙන් හරි සක්කාය දෘෂ්ටිය ප්‍රහාණය වෙන මට්ටමකට ආවොත්, ඒ කියන්නේ දැන් සාමාන්‍ය ජීවිතේ ගත කරද්දී පින්නන්නේ දැන් වතුර බොන්න ගියත් මම වතුර බොනවා. එහෙමනේ හිතේ හැඟීම තියෙන්නේ. මම වතුර බොනවා. මං ඉස්සරහට යනවා. මං වාඩි වෙනවා. මං ඇලවෙනවා. මං කතා කරනවා. උදේ ඉඳන් මං තමයි හිටියේ. උදේ ඉඳන් වැඩ කරේ මං තමයි. ආදී වශයෙන් සාමාන්‍ය පෘථග්ජන හිතක මේ පංචස්කන්ධය ගැන ආත්ම දෘෂ්ටිය හැම මොහොතකම වැඩ කරනවා. හැම මොහොතකම වැඩ කරනවා. නමුත් යම්කිසි අවස්ථාවක විදර්ශනාවෙන් ඉස්සරහට ගිහිල්ලා තදංග වශයෙන් මේ සක්කාය දෘෂ්ටිය ප්‍රහාණය වෙනවා කියන්නේ එයාට දැනෙනවා
මේ ජීවිතේ හරියට ගහක් වගේ දැනෙනවා. දැන් ගහක් කියන්නේත් වාතයේ හේතු වෙලා, පොහොර හේතු වෙලා, ජලයේ හේතු වෙලා, හිරුවෙලියේ හේතු වෙලා හැදෙන එකක්නේ. නමුත් ඒක ආත්මයක් රහිත එකක්නේ. අන්න එහෙම Tamanට මේ ජීවිතේ දැනෙන්න පටන් ගත්තොත්. ගහක් වගේ Tamanගේ ජීවිතේ දැනෙන්න පටන් ගත්තොත්. අන්න ඒ වගේ තැනක් තමයි ආත්ම දෘෂ්ටිය තදංග වශයෙන් හරි බැහැර වෙන අවස්ථාව. එතරදී ශ්‍රාවකයාට ලැබෙනවා නිදහසක් හරියට කිලෝ ගාණක් බර පැසක් ඔලුවට තියාගෙන ඉඳලා. ඒ පැස ඔලුවෙන් ඉවත් කරාට පස්සේ ඇති වෙනවටත් වඩා මහා නිදහසක් ඇති වෙනවා Tamanටම දැනුනොත් මේ ජීවිතය ආත්මයකින් තොරයි කියලා. මේක ආත්මයකින් තොර වැඩපිළිවෙලක් කියලා Tamanගේ ඇතුළාන්තර දැනුනොත් මේ පංචස්කන්ධය තුල ආත්මයක් නැහැ කියලා දැනෙන සිතුවිල්ලෙත් ආත්මයක් නැහැ කියලා. ඒ දැනෙන සිතුවිල්ලෙවත් ආත්මීය සංකල්පයක් නැහැ කියලා. ඒ කියන්නේ කෙනෙකුට දැන් ඇති වෙන්න පුළුවන් විදර්ශනාව කරගෙන යද්දී යාට දැන් හැඟීම ඇති වෙනවා මේ ඇහි ආත්මයක් නැහැ, කනේ ආත්මයක් නැහැ, මේ කෙස්සෝ වේවා, ලොම් හෝ වේවා මේ කිසිම දෙයක ආත්මයක් නැහැ. මේ හිතෙත් ආත්මයක් නැහැ. මේක හේතුඵල ධමයක් කියලා මේක කරගෙන විදර්ශනාව තුළ ඉස්සරහට යද්දී මේ විදර්ශනාව කරන්නේ මේ විදර්ශනාව කරන්නෙක් විදර්ශනාව නිකන් ඇතුලෙන් බලන් ඉන්නෙක් වගේ ඉන්නවා කියලා ඒක එතන ආත්ම දෘෂ්ටියක් තියෙනවා කියන්නේ. අන්න ඒවත් කැඩෙන විදියට මේ කියන්නේ විදර්ශනා මානසිකත්වයත් අනාත්ම හේතුඵල ධමයක් කියලා ප්‍රකට වුණා. එතකොට එයා ලබන නිදහස අහස තරම්. දැන් බලන්න ජීවිතේ මේ පින්වත්නි ප්‍රශ්න ඇති වෙලා තියෙනවා. දරුවන්ගේ ප්‍රශ්න, අම්මා තාත්තගේ ප්‍රශ්න, සහෝදර සහෝදරියන්ගේ ප්‍රශ්න, රැකියාවේ ප්‍රශ්න, ඔය ආදරය කරන්න ගිහිල්ලා එහෙම ප්‍රශ්න, එහෙම ජීවිතේ ප්‍රශ්න ඇති වෙලා තියෙනවානේ. ඒ වගේ ලොකු ප්‍රශ්නයක් තිබිලා ජීවිතේ ඒ ප්‍රශ්නය දුරු වුණාට පස්සේ එක මොහොතකේ ප්‍රශ්නේ සම්පූර්ණයෙන් විසඳුණොත් බලන්න කොච්චර නිදහසක් වෙනවද? මහා ණයක් අරගෙන Tamanට අවස්ථාවක් ලැබුණොත් ඒ ණය සම්පූර්ණයෙන්ම ගෙවලා දාන්න. ඒ වෙලාව කොච්චර නිදහසක් වෙනවද? අන්න ඊට එහාගේ නිදහසක් මේ ජීවිතේ මේ පංචස්කන්ධය ඇතුලේ ආත්මයක් නැහැ කියලා තදංග වශයෙන් හරි දැනෙනකොට. ඒ කියන්නේ මේකේ ආත්මයක් නැහැ කියලා Tamanට අවබෝධයකට කලින් දැනෙනකොට විදර්ශනාව තුළදී ඇති වෙන නිදහස මානසික සැහැල්ලුව මෙච්චරයි මෙපමණයි කියලා කියන්න බෑ. ඒ කියන්නේ අපි මේ කියන්න උත්සාහ කළේ මේ ආත්ම දෘෂ්ටිය කියන්නේ අපිව වේපචිත්ති අසුරේන්ද්‍රයා පස්තනකින් බන්ධනය කරනා වගේ අල්ලලා බැඳලා හිර කරලා තද කරලා පොඩි කරලා වගේ තියෙන එකක්. ඒක අපිට දැනෙන්නේ නැහැ. ආත්ම දෘෂ්ටියේ තියෙන භයංකරභාවය දැනෙන්න ආත්ම දෘෂ්ටිය තදංග වශයෙන් හරි ප්‍රහාණය වෙන්න ඕනේ. ආත්ම දෘෂ්ටියේ තියෙන භයංකරභාවය දැනෙන්න පොත් කියවුවට හරියන්නේ නැහැ. ඒක විදර්ශනාවෙන් තදංග වශයෙන් හරි తాවකාලිකව හරි ප්‍රහාණය වෙන්න ඕනේ. අන්න එතකොටයි දැනෙන්නේ මොන තරම් කර්මයක්ද මේ මං උස්සගෙන ඉඳලා තියෙන්නේ. ආත්ම දෘෂ්ටියක් කියන සංකල්පයක නැති වෙන අදහසක්. ඕක සමුච්ඡේද වශයෙන් ප්‍රහාණය වුණොත් සෝතාපන්න මාර්ගෙ හිත ඉපදිලා. එතකොට සෝතාපන්න මාර්ගෙ හිත ඉපදුණු ශ්‍රාවකයෙක් විඳින සුවය ඒ සක්කාය දෘෂ්ටි ආදී සංයෝජන ප්‍රහාණයෙන් අපට ඒවා හිතා ගන්න බැරි මනෝභාවයන් පින්නත්නි. ඉතින් එතකොට බුදුරජාණන් වහන්සේ මේ දේශනා කරන්නේ යම් කිසි කෙනෙක් අන්නේ විදියට සක්කාය දෘෂ්ටිය ප්‍රහාණය කරලා නිදහස් මානසිකත්වයකට යන්න නම් මොකද කරන්න ඕනේ? ඉදානන්ද බික්කු උපදි විවේකා. එයා කාමයන් කියන උපද්‍රවයන්ගෙන් හිත බේර ගන්න ඕනේ. දරුවෝ එක්ක හුරතල් වියෝග කරන්න බෑ. ස්වාමියා භාර්යාව අම්මා තාත්තා ගෙවල් දොරවල්
ආදී ඒව එක්ක හුරතල් වෙවි මේව කරන්න බෑ කියන්නේ ඒව දාලා ඉන්න කියලා නම් නෙවෙයි. හුරතලේ කියන එක තේරෙනවනේ. එතනදී තනිකර බොළඳ පැවැත්මක්නේ. නැතුව බෑ, නොදක බෑ, ළඟින් ඉන්න ඕනේ, ආදරේ දෙන්න ඕනේ. ඇයි මං ගැන ඔය ඔක්කොම හුරතල් කතා. අන්නේ හුරතල්කම් වලින් අයින් වෙන්න ඕනේ. ගෙදර ඉන්න, අම්මා තාත්තා එක්ක ඉන්න, දූ දරුවෝ එක්ක ඉන්න, සාමියා භාර්යාවක ජීවිතය ගෙවන්න. ඔය අමුතු බොළඳ මානසිකත්වයන්, හුරතල් මනෝභාවයන්. ඒ ඔක්කොම එන්නේ මොනව නිසාද? ඒ වස්තු වලට තියෙන අධික ඇලීම නිසා. ඒක උපද්‍රවයක්. ඒ හුරතලය සක්කාය දෘෂ්ටිය ප්‍රහාණයට විශාල උපද්‍රවයක්. බුදුන් වහන්සේ දේශනා කරන්නේ ඉදානන්ද බික්ඛු උපදි විවේකා. ඉස්සෙල්ලම ඔය ඔළුවේ වැඩ කරන ඔළුවේ අනවශ්‍ය විදිහට වැඩ කරන ඔන්න ඔය මේ කාම වස්තු ටික ඔය කාම වස්තු වලට තියෙන ඇලීම නිසා තියෙන බොළඳකම් ටික හුරතල් වීම අයින් කරන්න ඕනේ. ඒක අයින් වෙන්න තෝකට යන්න බෑ. අර මේ මහා සත්‍යක සූත්‍රයේ ලස්සන උපමාවක් තියෙන්නේ. බෝසත්ත්වයන් වහන්සේ දේශනා කරනවා යම් කිසි පුරුෂයෙක් තෙත ලී දණ්ඩක් වියලි දණ්ඩක අතුල්ලා ගින්දර බලාපොරොත්තු වෙනවා. ජලයේ තිබුණු ලී දණ්ඩක් ගොඩට අරගෙන ගොඩ ඉඳගෙන වියලි ලී දණ්ඩක් අතුල්ලා ගින්දර මතු කර ගන්න හදනවා. එතකොට යාට ගින්දර මතු කර ගන්න බෑ. තෙතලී දණ්ඩ ගොඩ දාලා වියලි දණ්ඩ කතුල්ලුවත් ගොඩ ගන්න බෑ. ගින්දර ගන්න බෑ. අන්න ඒ වගේ කියනවා කාමයන්ගෙන් අයින් වෙන්නේ නැතුව කොච්චර උත්සාහ කළත් ඒ බලාපොරොත්තු වෙන මට්ටම වලට යන්න බෑ. ඒ නිසා සඳහන් කරන ආනන්ද උපති විවේකේ ලබන්න ඕන. සක්කාය දෘෂ්ටි ප්‍රහාණයට අවශ්‍ය මානසිකත්වය හදාගන්න. ඊළඟ අකුසලානං ධම්මානං සබ්බසෝ කාය දුට්ටුල්ලානං පටිපස්සද්ධියා. විවිච්ඡේව කාමේහි විවිච්ඡ අකුසලේහි ධම්මේහි සවිතක්කං සවිචාරං විවේකජං පීති සුඛං පටමජ්ජහනං උපසම්පජ්ජ විහෙරති. මෙන්න මෙයාර කාම වස්තුකින් උපද්‍රවයන්ගෙන් අයින් වෙලා ඊළඟ කෙලෙස් වලින් අයින් වෙලා ඊළඟට ලොකු පස්සද්ධියක් ලැබමින් ඊටාම කර්මන්නේ කායික මානසික ස්වභාවයක් ඇති කරගෙන බලන්න ඊළඟට මොකද කරන්නේ? එයා ඒ අද්දකපු චිත්ත සමාධියම අනිච්චතෝ දුක්ඛතෝ රෝගතෝ ගණ්ඩතෝ සල්ලතෝ අගතෝ ආබාධෝ පරතෝ පලෝකතෝ ශුඤ්ඤතෝ අනත්තතෝ. අර කාමයන්ගෙන් විවේකයකට ඇවිල්ලා කෙලෙස් ධර්ම දුරු කරලා යම් කිසි කර්මස්ථානයකින් සමාධියට ඇතුල් වෙලා අන්නේ සමාධියෙන් එළියට ඇවිල්ලා ඒ සමාධිය තුල අත්දැක්ක පංචස්කන්ධ ධර්මය. චිත්ත සමාධියක් කියන්නේ එතන තියෙන්නේ පංච උපාදානස්කන්ධයන්. එතන තියෙන්නේ රූපයක්, එතන තියෙන්නේ වේදනාවක්, එතන තියෙන්නේ සංඥාවක්, එතන තියෙන්නේ සංකාරයක්, විඥානයක්. ඒ චිත්ත සමාධිය කියන එක අත්දකපු වෙලාවේ තිබ්බ නාම රූප පරම්පරාව මෙයා දකිනවා අනිත්‍ය වශයෙන්. දුකක් වශයෙන්. ගඩුවක් වශයෙන්. ඊළඟ උලක් වශයෙන්. ඊළඟට අගතෝ කියන්නේ පාපයෝ වශයෙන්. ආබාධක කියන ආබාධයක් වශයෙන්. පරතෝ කියන්නේ ඒ පංචස්කන්ධයේ තියෙන අකීකරු නොහික්මුණු බව. ඊළඟ පලෝකතෝ කියන්නේ ඒ පංචස්කන්ධ ධර්මය කොටසින් කොටස විනාශ වෙලා යන එකක්. ශුඤ්ඤතෝ කියන්නේ ආත්ම ස්වභාවයෙන් හිස්. හිස් කියන එක නෙමෙයි. ශුඤ්ඤතෝ කියන්නේ ඒ අත්දකපු පංචස්කන්ධ ස්වභාවය ආත්මත්වයෙන් හිස්. ආත්මත්වයෙන් ශුන්‍යයි. ඊළඟට අනත්තතෝ. ඒක ආත්ම ස්වභාවයෙන් තොරයි. අනාත්ම ස්වභාවයක් කියලා මෙන්න මේ විදිහට යම් කිසි කෙනෙක් නැවත පැයක් නෙවෙයි දෙකක් නෙවෙයි වරුවක් නෙවෙයි වරු දෙකක් නෙවෙයි දවසක් නෙවෙයි දවස් දෙකක් නෙවෙයි මෙයා කාලයක් තිස්සේම මේ විදර්ශනාව කර මොකද කරන්නේ? මේ විදර්ශනාව කාලයක් තිස්සේ කර මෙයා නිවන අරමුණු කරනවා. බලන්නේ කරනදී නිවන අරමුණු කරනවා. දැන් අපි තුමාර මුලින්ම ගත්ත අපි උපමාවක් පින්නත්නි ඈත Tamanට නොපෙනෙන විශ්වයේ තියෙන තාරකාවක් ගැන අහන්න ලැබිලා ඒ තාරකාව දැක ගන්න දුරේක්ෂයක් හෙවත් උපකරණයක් හදනවා කියලා. ඒ උපකරණේ හද එයා මොකද කරන්නේ? ඒ පැත්තට යොමු කරනව නේද? යොමු කරලා බලනවා ඒ තරුව පේනවද? ඒ ග්‍රහලෝකය පේනවද?
පේන්නේ ආපහු අඩුපාඩුව හදනවා. ආපහු මොකද කරන්නේ? ආපහු ඒ පැත්තට හරවනවා. තාම පේන්නේ ආපහු ඒක අඩුපාඩු හදනවා, ඒක සංශෝධනය කරනවා, ඒක වැඩි දියුණු කරනවා. ඒ උපකරණයේ දුරේක්ෂය. ආපහු වල්ලනකොට මොකද වෙන්නේ? මෙන්න එකපාරට වෙනුණා. ඒ දුර තියෙන ග්‍රහලෝකයක් වුණත් දකින්න අවශ්‍ය දුරේක්ෂයකින් උපකරණ සකස් කරපු අය ඒවා සකස් කර කර බැලුවා, පේන්නේ ආපහු සකස් කරනවා බලනවා, ආපහු සකස් කරනවා බලනවා. හැබැයි එක මොහොතක ඒක පේන මට්ටමට හැදුනා. එතකොට පේනුණා. අන්න ඒ වගේ යම් කෙනෙක් Taman අත්දකපු සමාධියම පංච පාදානස්කන්ධ වශයෙන් අරගෙන ඒක අනිච්චතෝ දුක්ඛතෝ රෝගතෝ ගණ්ඩතෝ වශයෙන් නැවත බල මොකද කරන්නේ? නිවනට යොමු කරනවා. නිවන අරමුණු කරනවා. ඒතං සන්තං ඒතං පනීතං යදිදං සබ්බ සංඛාර සමතෝ සබ්බූපති පරිනිස්සග්ගෝ තණ්හක්කයෝ විරාගෝ නිරෝධෝ කියන ඒ නිර්වාණය සාන්තයි. මෙයා විදර්ශනාව ඉස්සරහට කරගෙන ගිහිල්ලා මෙයා මොකද කරන්නේ? ඒ නිවන අරමුණු කරනවා. ඒ නිවන හරිම සාන්තයි. ඒ නිර්වාණය හරිම ප්‍රණීතයි. ඊළඟට ඒ නිර්වාණය සියලුම උපද්‍රවයන්ගෙන් තොරයි. ඊළඟට ඒ නිවන කියන්නේ සියලුම සංස්කාරයන්ගේ සංසිඳීමක්. තණ්හාවේ ප්‍රහාණයක්. විරාගික බවක්. අන්නේක විදර්ශනාව හොඳට වර්ධනය කරලා ඔය විදිහට නිවනේ තියෙන ස්වභාවය මානසිකාර කරද්දී විදර්ශනාව බලවත් නම් මොකද වෙන්නේ? එයාට නිර්වාණ ධාතුව දර්ශනය වෙනවා. හැබැයි විදර්ශනාව බලවත් නැත්තම් කොච්චර අර කල්පනා කළත් නිර්වාණය දර්ශනය වෙන්නේ නැහැ. තියෙන සදාකාලික නිර්වාණ ධාතුව මෙයාට අරමුණු වෙන්නේ නැහැ. මෙයාගේ විදර්ශනාව හරියට වැඩිලා නැති නිසා. ඉතින් මොකද කරන්න ඕන? මෙයා නැවත සමහර අයට මේක අවුරුද්දක් කරන්න වෙන්න පුළුවන්. සමහර අයට අවුරුදු 5ක් වෙන්න පුළුවන්. සමහර අයට අවුරුදු 10ක් වෙන්න පුළුවන්. සමහර අයට අවුරුදු 50ක් වෙන්න පුළුවන්. සමහර අයට ඊට එහා වෙන්න පුළුවන්. ඒකනේ දැන් ශාසනයේ හැම කොච්චර තියෙනවද? ශාසනයට ඇවිල්ලා සමහර භික්ෂුන් වහන්සේලා භික්ෂුණීන් වහන්සේලා සත්‍ය ගණන් විදර්ශනා කර ඉන්නව නිවන අරමුණු වෙන්නේ නැහැ. මාස ගණන් විදර්ශනා කර ඉන්නව නිවන අරමුණු වෙන්නේ නැහැ. සමහර අයට ශාසනයට ඇවිල්ලා සතියෙන් දෙකෙන් මාසෙන් දෙකෙන් අවුරුද්දෙන් දෙකෙන් සමහර ආචාර්යන් වහන්සේලා හිටියා ශිෂ්‍යයන්ට මේ විදර්ශනා මාර්ගය කියා දුන්නා. ශිෂ්‍යයෝ විදර්ශනාව මෝරලා ප්‍රඥා ඉන්ද්‍රිය බලවත් වෙලා ඒ නිර්වාණය දර්ශනය කරගත්තා. හැබැයි ඒ ආචාර්යන් වහන්සේට අවුරුදු 20 30 40 ගිහිල්ලත් උත්සාහ කළා ඒක දර්ශනය වුණේ නැහැ. ඒ කියන්නේ එයාගේ විදර්ශනාව ප්‍රායෝගිකව ජීවිතේට සසර ගමනේ සහ මේ ජීවිතේ විදර්ශනාව හරියට නොවැඩුණු නිසා. ඉතින් ඒ නිසා පින්වත්නි යම් කිසි කෙනෙකුට අපේ පින්වත් කෙනෙකුට නිවන් දකින්න ඕන. අපි එහෙමනේ කියන්නේ නිවන් දකින්න ඕනේ කියලානේ. ඒ නිවන ඇහැට දර්ශනය වෙන එකක් නෙවෙයි. ඒ නිවන නිර්වාණය කියන්නේ හිතට අරමුණු වෙන එකක්. එතකොට අන්නේ ඒකට තමයි අපි කියන්නේ නිවන් දකින්න ඕනේ කියලා. අන්න ඒක දකින්න ඕන නම් ඒ නිර්වාණය අරමුණු කරගන්න ඕන නම් සමාහිත වෙන්න ඕනේ. සමාහිත වෙන්න ඕනේ. ඊළඟට ඒ සමාහිත වීමට හේතු වෙන සිල්වත් භාවය, ගුණවත් භාවය වර්ධනය කරන්න ඕනේ. දේශනා කරන මට උනත් පිණුතුට උනත් කොච්චර දහම් දැනුමක් තිබ්බත් ඒ ධර්මඥානය නිවන අරමුණු වෙන්න ඍජු හේතුවක් වෙන්නේ නැහැ. ධර්මඥානෙ තියෙන්න ඕන සූත්‍ර අභිධර්ම විනය ගැන අටුවා ටීකා හැදෑරීම වටිනවා. නමුත් ඒක හැදෑරුව කියලා නිර්වාණය අරමුණු වෙන්නේ නැහැ. ඒ හදාරපු දේ ජීවිතේ ප්‍රායෝගිකව භාවිතා කරන්න ඕනේ. ඉතින් විශේෂයෙන්ම සඳහන් කරනවා මෙතන සමාහිත භාවය ඇති කරගෙන අනිච්චතෝ කියන්නේ හරියට ගිනි දැල්ලක් නිවිල ගියාට පස්සේ ගිනි කූරක හට ගන්න ගිනි දැල්ලක් නිවිල යන්නේ ඉතුරු නැතුවනේ. අන්න ඒ වගේ තමයි සංස්කාර. ඉතුරු නැතුව තමයි නිරුද්ධ වෙලා යන්නේ. ඊළඟට ඉතුරු නැතුව නිරුද්ධ වෙලා ගිහිල්ලා ආපහු හේතුන්ට අනුකූලව ඒ සංස්කාර හට ගන්නවනේ. ඒ සංස්කාර හටගන්නේ හැබැයි කලින් නිවිල ගිය සංස්කාරයේ විදියටම නෙවෙයි. පොඩ්ඩක් හරි වෙනස් විදියට. වී ඇටයක් පැල කරාට පස්සේ
ඒ වී ඇටේ හේතුල කාලයක් ගියාට පස්සේ වී ඇට එනවා. හැබැයි හොඳට පරීක්ෂා කරලා බැලුවොත් කලින් වී ඇටයට වඩා බැලපු ගමන් නම් එක වගේ. නමුත් වෙනස්කම් තියෙනවා. අන්න ඒ වගේ යම්කිසි රූපයක් වේවා, වේදනාවක් වේවා, සංඥාවක් වේවා, සංකාරයක් වේවා, විඥානයක් වේවා මේ මොහොතේ හටගෙන නැති වෙනවා නම් ඉතුරු නැතුවම නැති වෙනවා. ඊළඟ මොහොතේ හේතු සමූහයකට අනුකූලව යම් රූපයක්, වේදනාවක්, සංඥාවක්, සංකාරයක්, විඥානයක් හටගන්නව නම් ධර්මතාවය තමයි අර කලින් එකට ආසන්න ස්වභාවයක්. ඒකේ අපේ දැන් අපි දවසක් ගත්තට පස්සේ අපේ රූපේ ලොකු වෙනසක් පේන්නේ නැහැ නේ අපිට. හැබැයි දවස පුරා මොකද වෙන්නේ මේ රූපේ චිත්තක්ෂර 17න් 14 මේක ඇති වෙනවා වෙනස් වෙනවා නැති වෙනවා. ඇති වෙනවා වෙනස් වෙනවා නැති වෙනවා. නමුත් අර ඇති වෙලා වෙනස් වෙලා නැති වෙලා නැවත ඇති වෙන්නේ කලින් එක නෙවෙයි. නමුත් ඒ කලින් එකේ නෑදෑයෙක් වගේ. අන්න ඒ වගේ. දැන් අපි ගත්තොත් දැන් අපේ මව් පරම්පරාව, පිය පරම්පරාව ගත්තොත් සමහර අය කියන අම්මා වගේ. දැන් දුව කියන්නේ වෙනම කෙනෙක්. අම්මා කියන වෙනම කෙනෙක්. නමුත් කියනවා දැන් ඒ දූ දැක්කම පස්සේ අම්මා වගේ කියනවා. ඒ පුතා දැක්කම තාත්තා වගේ කියනවා. අන්න ඒ වගේ මේ අපි එහෙම ඥාති පරම්පරාව වගේ මෙතන රූප පරම්පරා තියෙන්නේ. වේදනා පරම්පරා, සංඥා පරම්පරා, සංකාර පරම්පරා, විඥාන පරම්පරා තියෙන්නේ. එකක් හටගෙන නිරුද්ධ වෙලා ඊළඟ එක හටගන්නේ අර පරම්පරාවට නෑකම් කියනවා වගේ. අන්න ඒ වගේ. එතකොට අන්න එහෙම ඇති වෙලා නිරුද්ධ නොවි නැති වී යාමත් ඊළඟට නැති වෙලා නැවත හටගන්න එක අරකේ නෑදෑයෙක් වගේ. හැබැයි කිසිම සම්බන්ධයක් එහෙම නැහැ. අන්න ඒක අපි තේරුම් ගන්න ඕනේ පංචස්කන්ධය තුල. පංචස්කන්ධයේ අනිත්‍ය ස්වභාවය. ඊළඟට දුක්ඛතෝ කියලා කියන්නේ මේ පංචස්කන්ධ ධර්මයේ කියන්නේ දුක් ඇතිවීමට හේතු වෙන එකක්. මේ පංචස්කන්ධ ධර්මයේ ජාති දුක්, ජරා දුක්, ව්‍යාධි දුක්, ශෝක දුක්, පරිදේව දුක් ආදී ඒ දුක් සහ මේක හැම මොහොතකම ඇතිවීම නැතිවීම තුල හටගන්න දුක් කියන මේ පංචස්කන්ධ ධර්මයේ දුක් ඇතිවීමට හේතු වෙන එකක්. දුක් ඇතිවීමට මේ පංචස්කන්ධ ධර්මයේ තමයි හේතු වෙන්නේ. ඒ කියන්නේ දැන් මේ ලෝකෙ ගත්තට පස්සේ ඔය එක එක ලෙඩ දුක් තියෙනවා. ඒවා මේ පංචස්කන්ධ ධර්ම හරහා තමයි යන්නේ. මේවා ඒකනේ කියන්නේ දැන් මේ රූපස්කන්ධය රෝගයන්ට කැදැල්ලක් කියනවා. මේ රූපස්කන්ධය දුක් ඇති වෙන්න කැදැල්ලක්. ලෙඩ කියන දුක් ඇති වෙන්න කැදැල්ලක් මේක. ඉතින් අන්‍ය වගේ පංචස්කන්ධයේ තියෙන දුක් ඇතිවීමට හේතුන ස්වභාවය, දුක් ඇති වෙන ස්වභාවය. අන්න ඒව හොඳට අරගෙන මනසිකාර කරන්න ඕනේ. රෝගතෝ කියලා කියන්නේ මේ නාම පරම්පරාවයි රූප පරම්පරාවයි මොකද වෙන්නේ හැම මොහොතකම ගිලම්භාවයටපත් වෙනවා. ඉතින් එක දිගට වාඩි වෙද්දි ගිලම්භාවය ඇති වෙනවා. එක දිගට හිටගෙන ඉද්දි ගිලම්භාවය ඇති වෙනවා. එක දිගට හාන්සල් හිටියත් ගිලම්භාවය කියන්නේ මේ වෙහෙස කියන එක. ඊළඟට නාම ධර්මත් එහෙමයි. හිතත් ගිලම් වෙන ගතියක් තියෙනවා. අර නකුලපිත සූත්‍රේ නකුලපිතාට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ කය ගිලන් වුණත් හිත ගිලන් කරගන්න එපා කියලා. අන්න වගේ හිත ගිලම් වෙනවා. ඒක දුක් වේදනා හට ගන්නවා. පශ්චත්තාප හට ගන්නවා. කෙලෙස් හට ගැනීමක් ගිලම් වීමක් තමයි. ඒක හිතේ රෝගයක්, කෙලෙස් රෝගේ. ඒ වගේ මේ නාම රූප පරම්පරාව තුළ තියෙන ගිලම්භාවය හොඳට අරමුණු කර කලකිරීම ඇති වෙන විදිහට මනසිකාර කරන්න ඕන. ගණ්ඩතෝ කියන්නේ මේක නරක් වෙච්ච තුවාලයක් වගේ. මේ අතුලාන්තයෙන් නරක් වෙච්ච තුවාලයක් වගේ මේ දුක් ඇති කරන ස්වභාවය. ගණ්ඩතෝ. සල්ලතෝ කියන්නේ ගැලවීමට අපහසු උල් වගේ තමයි පංච උපාදානස්කන්ධය. මේ ගලවලා අයින් කරන්න හරි අමාරුයි. නැවත නැවත සසරෙම මේක බැහැ ගන්නවා. සංසාරෙම මේක බැහැ ගන්න ගතියක් තියෙනවා. මේක අයින් කරන්න හරි අමාරුයි. පංච උපාදානස්කන්ධය උලක් වගේ. ඊළඟට උල් වලින් අයින වගේ මේකේ නාම රූප පරම්පරාව තුළ දුක් උපදිනවා. ඊළඟට අගතෝ කියන්නේ මේක මහා පාපයන්ට තෝතැන්නක් මේක. පංචස්කන්ධය කියන්නේ පාපයන්ට තෝතැන්නක්. ප්‍රාණඝාත, දත්තා දාන, කාමමිත්‍යාචාරය කියන්නේ කලකිරෙනවා මේකන මෙනෙහි කරන්ති. පංච උපාදානස්කන්ධය කියන්නේ පාපයන්ට තෝතැන්න. පාපයන්ට කියාපු දෙන තමයි මේ පංචස්කන්ධය කියන එක. විවිධ පාපයන් සිද්ධ කරනවා. ඊළඟට ආබාධෝ කියන්නේ මේක ආබාධ සහිතයි. පරතෝ කියන්නේ මේක හරිම අකීකරුයි. රූපය මෙහෙම තියෙන්න ඕනේ කියලා එහෙම අපිට කීකරු කරගන්න බෑ. වේදනාව මෙහෙම තියෙන්න ඕනේ, සැප වේදනාම ජීවිතේ තියෙන්න ඕනේ කියලා එහෙම කීකරු කරගන්න බෑ.
ඒ වගේ මේ දැනීම මෙහෙමම තියෙන්න ඕනේ කියලා එහෙම ඒ කියන්නේ හරියට කැලයකින් ගෙන ආපු කුළු හරකෙක් වගේ මේ පංච උපාදානස්කන්ධය අපිට එහෙම දැනෙන්න ඕන. මේ ඇහෙන සහ අපි මේ කියන ස්වභාවය එහා ගිය අවබෝධයක් එන්න ඕනේ මේ පංච උපාදානස්කන්ධය තනිකරම නාහෙට අහන්න නැති ළමෙක් වගේ නාහෙට අහන්න නැති කුළු හරකෙක් වගේ මේක. ඒක ඇතුළෙන්ම ගැඹුරු හැඟීමක් විදියට එන විදියට පංචස්කන්ධයේ තියෙන නොහික්මුණු ගතිය අකීකරු බව මානසිකාර කරන්න ඕන. පලෝකතෝ කියලා කියන්නේ මේ පංච උපාදානස්කන්ධයේ කොටසින් කොටස ෂය වෙවි යන එකක්. කය ධම්මං කියලා එහෙම කියන්නේ පංච උපාදානස්කන්ධයේ ෂය වෙලා යන එකක්. ශුන්‍යතෝ කියන්නේ මේ රූපය ආත්මත්වයෙන් ශුන්‍යයි. ආත්මයක් නැහැනේ. වේදනාව ආත්මත්වයෙන් ශුන්‍යයි. අපි දුක් වේදනාවක් අත්දකිද්දී දුක් වේදනාව අත්දකින්නෙක් නැහැ. සැප වේදනාවක් අත්දකිද්දී සැප වේදනාව අත්දකින්නෙක් නැහැ. ආදරේ අපේ හිතේ තියෙන වෙලාවක යමෙක් අරමුණු කළා අපේ හිතේ ආදරය කියන ලෝභ චෛතසිකේ වැඩ කරනවා. නමුත් ඒ ආදරය අත්දකින්නෙක් නැහැ. ඉතින් එහෙම තැනකට යන්න ආදරයක් පවා හිතේ උපදිනකොට මේ ආදරය අත්දකින්නෙක් නැහැ කියන ආත්මයක් නැහැ කියන ඒ හැඟීම ඇති වෙන මට්ටමකට හිතක් ගන්නවා කියන්නේ කොච්චර ලොකු විදර්ශනාවක්ද කියලා අපි හිතන්න ඕනේ. මේවා ඇහෙද්දි නම් ඇත්ත තමයි කියලා හිතනවා. නමුත් මේවා එදිනදා ජීවිතේදී ආපහු අර ආත්ම දෘෂ්ටියටම බැහැ ගන්නවා ජීවිතේ. ඒකයි විදර්ශනාව ඕන කියන්නේ. ඊළඟට අනත්තතෝ කියන්නේ ආත්මත්වයෙන් තොරයි කියලා. ඉතින් මෙතන මෙන්න මේ විදිහට මේ විදර්ශනාව කෙනෙක් දිගටම අරගෙන යන ගමන් තමන්ට දැනෙනකොට මේ විදර්ශනාව හොඳට මෝරලා තියෙන්නේ. තමන්ට දැනෙනකොට ආත්ම දෘෂ්ටි ආදී තදංග වශයෙන් ප්‍රහාණය වෙලා තියෙන්නේ කියලා. තමන්ට දැනෙනකොට ආත්ම දෘෂ්ටි කාමරාග පටිඝාදී මේ රූප රාග අරූප රාග ඊළඟට මාන උද්ධච්ච ආදී මේ සංයෝජන තදංග වශයෙන් දැන් හොඳට ප්‍රහාණය වෙලා තියෙන්නේ කියලා දැනෙනකොට විදර්ශනාව හොඳට මෝරනකොට තමයි මෙයා අරමුණු කරන්නේ නිවන. ඒතං සන්තං ඒ නිර්වාණයේ ස්වභාවය මෙනෙහි කරනවා. අන්න එතකොට මොකද වෙන්නේ? වැඩුණු විදර්ශනා තියෙනවා නම් නිර්වාණ ධාතුව අරමුණු වෙනවා, දර්ශනය වෙනවා, නිර්වාණය සාක්ෂාත් වෙනවා. ඉතින් හැමදෙනාටම අපි ප්‍රාර්ථනා කරන්නේ ඒ උතුම් නිර්වාණ ධාතුවම සාක්ෂාත් වෙන නිර්වාණ ධාතුව දර්ශනය වෙන මේ උතුම් විදර්ශනාවන් සංයෝජන ප්‍රහාණය වෙන උතුම් විදර්ශනාවන් අපේ පින්නතුගේ ජීවිතේ නිරතුරුවම නැවත නැවත දිගින් දිගටම සිද්ධ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු ශාසනං චිරන් රක්칸තු දේශනං චිරන් රක්칸තු මම් පරන්ති. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි.